වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. CID කරුණාගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි. MCC සමාලෝචන කමිටු නිර්දේශ ජනගත කරන්නයි ජනපතිගෙන් උපදෙස්. කුඩු ජාවාරමේ පැටලුණු නාකොටික නිලධාරියෙක් ගැන CID විමර්ශනයක්. සජිත්ටත් ලකුණ වරදී. 6න් 5ක්ම ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන්. ඔර්ලෝසුවෙන් සමාවෙන්න දුරකථනයෙන් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මාස දෙකකට පසුත් නාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයන් 6ක්. අකුණු සැර වැදීමෙන් දිනක් තුල ඉන්දියාවේ 83 දෙනෙක් මරුට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. ඒ අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවයි. දවසේ පුවත පසුගිය ජූනි 17 වැනිදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් සඳහන් කර තිබුණේ තමන් LTTE සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සමාජිකයන් 2000-3000 අතර ප්‍රමාණයක් එක රැයකදී ඝාතනය කළ බවයි. கருணா அம்மா கொரோனா விட கொடியவனா உண்டு அது உண்மை அவன் சொன்னேன் கொரோனா வந்து 9,000 செத்துருக்கி நாங்க ஒரு இரவுலையா 2000-3000 ஆமியை கொண்டாங்க முடங்காதே சத்தியா சொல்லி ஏன் பரவாயில்ல அதே மாதிரி கிளியில் வச்சு 3000 அவனுக்கு தெரியாது. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සඳුදා නියෝග කළා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම් දුන්නද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබුණේ තමා අසනීපෙන් පසුවන බවයි. මේ අතර කරුණා අම්මාන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ද අදහස් පළ කළා. අපේ රටේ සාක්ෂි ආඥාපනත අනුව ස්වේච්ඡාවෙන් කරනු ලබන පාපොච්චාරණ අපරාධ නඩුවක සාක්ෂි වශයෙන් අනුකූලයි. මිනීමැරීමක් පිළිබඳ පාපොච්චාරණයක් කරපු තැනැත්තෙකුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා නිදහසේ ගෙදර යන්න පුළුවන් නම් මේ රටේ නීතිය ආධිපත්‍ය නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා එතුමා ආයුධ කරුණා අම්මාන්ලට LTT එක දීපු එක මම හිතනවා වැරදි කියලා. පොදු ජන එක්සත් පෙරමුණ නොමිනේෂන් දෙනකොට ඒගොල්ලෝ දන්නවා දෙමළ ඡන්ද ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා ඒගොල්ලෝ කරුණා අම්මාන්ව වෙනම කණ්ඩායමක් එක්ක දාලා ඡන්ද ටික ගන්න. කරුණා මිනිමෙනුවයි කියන එක මේක අලුත් දෙයක් නෙවෙයිනේ. කරුණා අම්මන්ගේ පොඩි සෝබන ගතියක් තියෙනවා. කරාට වැඩි දේවල් කියන ගතියක් තියෙනවා. අපි හැබැයි කටරාපු ගණන් කිව්වත් වැරදි වචනයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි අපි දන්න තරමින් මේක මේ කටවාචාලකමට කරපු කතාවක් කියන එක නම් ඉතාම පැහැදිලි. කරුණා අම්මාන් නැගෙනහිර පළාතේ ඡන්දපදනම හදාගන්න හේ ජනතාවගේ දේශප්‍රේමී හැඟීමට කතා කරන්න පටන් ගන්න තියෙනවා. කරුණා අම්මාන්ට කියන්න සිද්ධ වෙනවා මම හමුදාවේ 3000ක් මැරුවා. ඒ තමයි කරුණාගේ හැටි කියලා. දෙමළ භාෂාවෙන් ඒ ජනතාවගේ හැඟීමට කතා කරනවා. ඒ හැඟීම ප්‍රයෝජනට ගන්න දැන් කරුණා අම්මාන් මෙහෙදි ආයෙ පාවිච්චි කරනවා. හැබැයි ඡන්ද ටික වැඩෙන්නේ එකම පෙට්ටියට. කරුණා අම්මාන් අපේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. කරුණා අම්මාන්ට අපි කිසි දෙයකට ආරාධනා කරලා නැහැ. අපි පැහැදිලිවම කියලා තියෙනවා මේ ප්‍රකාශය සම්බන්ධයෙන් CID එකේ පරීක්ෂණ
වලට භාජනය කරන්න කියලා. එදා විපක්ෂයේ ඉඳලා දැක්ක වැරද්ද අද අපි ආණ්ඩුවේ හිටියත් දකිනවා. කිසිම දවසක අපි වැරද්දක් වැරදි ප්‍රකාශයක් වහන්න සූදානම් නැහැ. මේ අතර කරුණා අම්මාන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩුවෙල මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන බෝසෙත් කලහෙපතිරණ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා. අදාළ ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ 293 සහ 294 යන වගන්තිවලට අනුව මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන සම්මුති පනත යටතේ කරුණා අම්මාන් වරදක් සිදු කර ඇති බව එම පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ සාක්ෂි ආඥාපනතේ 17 එක වගන්තිය ප්‍රකාරව මෙම ප්‍රකාශය අපරාධයක් කළ බවට පිළිගැනීමක් මෙන්ම පාපොච්චාරණයක්ද වන බවයි. ඒ අනුව කරුණා අම්මාන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පෙරවරු 10:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ පස්වරු 5:30ට පමණ. இவரை புண்படுத்துற விதத்திலேயே நான் தேர்தல் பிரச்சாரம் மேற்கொள்ளல. මම කාගේවත් හිත රිදෙන විදිහට වැරදි දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේක සමහර මාධ්‍ය නිසා වෙච්ච දෙයක්. මම මේ රටේ ජනතාවට ආදරෙයි. ජාතිවාදීන් සහ කලහකාරීත්වයෙන් තොරව අපි ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. ඒ කාලේ වෙච්ච දෙයක් මම දේශපාලන වේදිකාවේදී මතක් කළා. මේක ලොකු මාතෘකාවක් කරගෙන වැඩක් නැහැ. වර්තමාන රජයට සිංහල ජනතාවගේ ඡන්ද අඩු කරන්න හිතාගෙන තමයි මේක ගැන කතා කරන්නේ. අපි තනි දෙමළ පක්ෂයක් විදිහට මේ පාර ඡන්දය ඉල්ලන්නේ. වෙනත් දේශපාලන පක්ෂයකට ආගමික නායකයෙකුට හානි වන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකාවේ හමුදාව මම අව탁සිරු කරන්නෙත් නැහැ. ශ්‍රී ලංකාවේ හමුදාව ජනතාව මුදාගෙන ඔවුන් වෙනුවෙන් කැපවුණු කණ්ඩායම. මම ඒ නිසා ඔවුන්ට ගරු කරනවා. සිංහලෙන් පොඩක් කියන්න. පොඩක් සිංහලෙන් කියන්න අපිට මුතුමා ආයේ මේක ප්‍රකාශයක් කරේ. දවසේ පුවත සහස්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව එහි සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දුන් අතර එහි සඳහන් වැත්තේ පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවයි. අමරිකාවේ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමග පසුගිය රජයේ සමයේ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා සිව් පුද්ගල කමිටුවක් පත් කළේ කැබිනට් අනුමැතිය ලබා ගනිමින්. කමිටුවේ සභාපතිත්වය මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් දරන අතර වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ DS ජයවීර සහ ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන එම කමිටුවේ සමාජිකින් වනවා. ඒ අනුව මාස 6ක පමණ කාලයක් විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කරගනු ලැබූ අදාළ ගිවිසුම පිළිබඳ සමාලෝචනය කිරීමේ අවසන් වාර්තාව ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දුන් අතර අද එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පෙන්වා දුන්නේ පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බවයි. ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු ස්ථානයක දක්නට නොමැති බව ඔහු පෙන්වා දුන්නා. ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සමත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද ගුණරුවන් මහතා ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. නියෝජිතයින් දෙදෙනෙකුට ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි බවත් එය පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත් ගුණරුවන් මහතා පෙන්වා දෙනවා. ඔහු සඳහන් කළේ ගිවිසුම අනුව නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බවයි.
එසේම බාහිර පාර්ශවයක මැදිහත් වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීම සඳහා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා ජනාධිපතිවරයාට මෙහිදී ප්‍රසාදය පළ කර තිබෙනවා. මේ මිලේනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු 2-3ක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ගේ ඉඩම් ටික විදේශිකයෝ විසින් දැහැගෙන තියෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා අස්සම් කළාට පස්සේ පනත මේක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ එතන ඉන්නවා. මේක අතරමඟ නවත්තනවා. මොකක් හරි නිදහසට කරුණාවක් දාලා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා. ඔහොම කියලා මේක පාට ප්‍රධානය නවත්තනවා. ප්‍රධානය නැවතුවට මේකේ කොන්දේසි තියෙනවා. ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් රැකීම සඳහා ඒ කට්ටිය මෙහි ඉන්නවා. එතකොට හොන්ඩියුරාස් වලටයි මැඩගස්කරටයි වෙලා තියෙන්නේ. අර ගත්ත ඉඩම් ටික අර මේ ඔක්කොම අන්‍යකරණය වුණා. හැබැයි දීපු සල්ලි ටික 125කට 30කට වැඩිය රටට එන්නේ නැහැ. මොකද ප්‍රධානය නැවතිලා. ඒගොල්ලන් පිටමන් කරගන්න විදියකුත් නැහැ. ඉතින් ඒකට ඕන කරන කොන්දේසි ටික හරි ලස්සනට මේක ඇතුලේ ගැට ගහලා නූල් බෝලයක් වගේ දාලා තිනවා. අපි එන්නම් අස්සම් කරන්න ගන්නම් පටන් ගන්නම් ආපහු යන්න බෑ. මේක ආධාරයක් තමයි. ණය නෙමෙයි. ඔය වගේ රටකට සම්පත්තිංග රටකට මේක කෙනෙක් කියන්න පුළුවන්. ඉතින් ආධාරය ගන්න නැත්තේ ඇයි රටේ වැදගත් ව්‍යාපෘතියක් නෑ. ආධාරය ගත්තා කි. හැබැයි ආධාරයත් එක්ක හදන ගෙදර දොරේ යතුරු අපි යාට දෙන්න ඕන. ඒකයි කොන්දේසි. දොරේ යතුරු දුන්නයි කියන්නේ ගේ අපිට අයිති නෑ කියන එක ඊට පස්සේ. ඉතින් ඒකට අපිට එකඟ වෙන්න බෑනේ. මේ අතර කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ඊයේ දිනේදී සම්පූර්ණ වාර්තාව අග්‍රාමාත්‍යතුමාට බාර දීලා තියෙනවා. සම්පූර්ණ වාර්තාව බාර දුන්නාම ඒ වාර්තාවේ තියෙන මොනවද? ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරනවා. මේ සියල්ල විනිවිද පේන ආකාරයෙන් ජනතාවට දැනුම් දීලා තමයි ආණ්ඩුව සියලු දේ කරන්නේ. අවස්ථා දෙකකදී ඉතාම පැහැදිලිව මෙම කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අත්සන් නොකරන බව ප්‍රකාශ කළා. ඒක සාමූහික ප්‍රකාශයක්. තුමාගේ ප්‍රකාශය මම ස්ථිර කරනවා ඒක අත්සන් කෙරෙන්නේ නැහැ. ඔබතුමාට විශ්වාස නැද්ද? නෑ මං කිව්වා ආයි නැවතත් අර නිර්දේශ සලකා බලනවා කියපු නිසා මම ඔබතුමාගෙන් ආයි. නෑ දැන් ඒක කෙරෙන්නේ නැහැ කොහොමද? දැන් නැවත මමත් ප්‍රකාශ කළා. MCC ගිවිසුමට රජය අවනත කර ගැනීම සඳහා ඇමරිකාව දිගින් දිගටම උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එම පෙරමුණේ විශේෂ නියෝජිත සමුළුවට එක්වෙමින් එම මහතා මේ බව සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව පදයට පත් කිරීමේ අරමුණ තවදුරටත් සාක්ෂාත් වෙලා නැහැ. අපිට කරගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඒ කාරණා ටික ඉටු කිරීම ඔබගේ සැබෑ දේශපාලන වගකීම බවට පත් කරගත්තොත් මහ ජනතාව ඔබ පසුපස්සේ පවුරක් වෙලා ඉඳී. මේ දවස්වල ලොකුවට කතා කරනවා කරුණා අම්මාන් ගැන. ඔහු ප්‍රකාශ කරලා තියෙනවා නම් ඒ විදිහේ අපරාධ ඔහු විසින් සිද්ධ කළා කියලා. අපේ හමුදාවට එරෙහිව තමයි මානව හිමිකම් ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. දැන්වත් මානව හිමිකම් කවුන්සිලයට අපි කියනවා තමන්ගේ මානව හිමිකම් දැල සැබෑ අපරාධකරුවන් වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කළ යුතුයි. එහෙම නැත්නම් තමන්ගේ විලි වහගන්න බැරි වෙනවා මානව හිමිකම් බෝඩ් එක අස්සට වෙලා. දැන් කරුණා අම්මාන් අර විදිහේ ප්‍රකාශයක් කරාම කරුණා කාලඟද හිටියේ කරුණා කාලඟද ඉන්නේ කියන එකයි කතා කරන්නේ. ඒ නිසා අපේ මිනිස්සුන්ට මේ ප්‍රශ්නේවත් අඩු ගන්න අඳුර ගන්න බැරි වෙලා තියෙනවා හමුදුරනේ. මම දන්න විදියට ජනාධිපතිතුමා හම්බුණා ඇමරිකානු ආරක්ෂක උපදේශකෙක් මේ ළඟදී ආවා කොරෝනා අතර. එයා කොරෝනා ගැන කතා කරන ගමන් ඇහුවා මේ MCC ගැන. ජනාධිපතිතුමා කිව්වා බොහොම පැහැදිලිව ඒකේ යටිදල පහසුකම් සංවර්ධනය පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. නමුත් ඉඩම් පිළිබඳ දත්ත සහ නීති ඒ වෙනුවෙන් වෙනම රටක් ඇතුලේ තව රටක් හදන නීති හදන එකට අපිට එකඟ වෙන්න බෑ කියලා. ඒ ගමන තමයි එතුමා කිව්වේ අපි ඒව සාකච්ඡා කරලා බලමු. අන්න ඒ සාකච්ඡාව තමයි කරලා බලමු කියලා කියන්නේ. දැන් මේ තානාපතිතුමිය අපි කතා කරනවා ඡන්දයෙන් පස්සේ කියලා කියන කතාව විතරක් අල්ලගෙන මම බැලුවා අන්න අර කුරුටුගාමී කාර්යෝයි ජනතා විමුක්ති පෙරමුණේ 303 කට්ටියයි. එහෙම කියනවා දිවි පුදාලා හෝ මේක නතර කරනවා. මොකටද දන්නවා වැඩේ කෙරෙන්නේ නැහැ කියලා. දිවි පුදන්න වෙන්නේ නැහැ. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහරයට ගැනීමට තිබූ හෙරෝයින් සිය බහරයට නොගෙන යලි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ල වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් නිලධාරියෙකු මද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධතාවක් පැවැත්වුවේදැයි පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බාරයට ගැනීමට තිබූ හෙරොයින් සිය බාරයට නොගෙන උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් යලි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට හෙළිව ඇත්තේ මිනුවන්ගොඩ පොලිසිය අත්අඩංගුවටගත් හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ටයිල් චමින්ද නැමැත්තා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මිනුවන්ගොඩ පොලිස් සිරමැදිරි රඳවා සිටි ජාවාරම්කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මත්කොඩු තොගයක් සගවා ඇති ස්ථානයක් පිළිබඳව තොරතුරු හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුව එම ස්ථානයේ වැටලීමට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇති අතර එම ස්ථානයේ අදාළ මත්කුඩු තොගය තිබී නැහැ. ප්‍රදේශවාසීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඊට දින කිහිපයකට පෙර වෑන් රථයකින් කිහිප දෙනෙකු පැමිණ අදාළ ස්ථානය පරීක්ෂා කර ඇති බවයි.
ටයිල් චමින්ද නැමැති ජාවාරම්කරු මිනුවන්ගොඩ පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටියේදී මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු එහි පැමිණ සැකකරු හමු වී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය කරගෙන ඇත්තේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වැටලීමට පැමිණීමට පෙර මත්කුඩු තොගේ සගවා තිබූ ස්ථානයට පැමිණ ඇත්තේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා විසින් කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් බවයි. ඊට අමතරව අදාළ උප පොලිස් පරීක්ෂකවරයා එම ප්‍රදේශයේ සැරිසරා ඇති බවට දුරකථන කුළුණු සංඥා දත්ත මගින් තහවුරු වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ තවත් කොස්තාපල්පුරන් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඩුබායිහි සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුද මෙම සිද්ධියට සම්බන්ධ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දියුරුම් දී ඇති නීතිඥවරයෙකු අන්තවාදීන් බිහිකිරීමේ වැඩපිළිවෙලකට නායකත්වයේ දීම ඉතාමත් කනගාටුදායක බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ නඩුව පිළිබඳ වැඩිදුර කරුණු වාර්තා කරමින් අදාළ නඩුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්වීම සිදු කළා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එහිදී සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් සුරකින්න බවට දියුරුම් දුන් නීතිඥවරයෙකු සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදී සංවිධානයක න්‍යායාචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් සිදු කර ඇති විමර්ශන වලින් ඒ බව තහවුරු වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. රටට මහත් විනාශයක් සිදු කළ LTTE සංවිධානයේ හිටපු න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සිය ගණනක් ජීවිත විනාශ කිරීමට වගකිව යුතු සේම නීතිඥ හිජාස් හිස්බුල්ලාද කටයුතු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේදී කියා සිටියා. පාස්කු බෝම්බ ප්‍රහාරයට සහකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා ඍජුවම සම්බන්ධ වී නොමැති බවට විත්තිය නගන තර්කය සැබෑ විය හැකි නමුත් ළමා මනස විකෘති කර සමාජය කෙරෙහි වෛර සහගත හැඟීම් ඇතිවන ආකාරයෙන් දේශන පවත්වා අන්තවාදීන් බිහි කිරීමට වෑයම් කිරීම ත්‍රස්තවාදී ක්‍රියාදාමයේ කොටසක් වන්නේ යයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියා. ඔහු වැඩිදුරටත් පැවසුවේ පුත්තලම මද්‍රසා පාසලේදී එලෙස ශාරීරික හා මානසික පුහුණුවක් ලබා දුන් බාල වයස්කාර දරුවන් ඔවුන් ලැබූ අත්දැකීම් අනාවරණය කළ පසු ඔවුන් විමර්ශන නිලධාරීන්ට ලබා දුන් ප්‍රකාශ වෙනස් කිරීමට අන්තවාදී කණ්ඩායමක් විවිධ බලපෑම් එල්ල කර ඇති බවයි. සහකාර නීතිඥ හිජාස් හිස්බුල්ලා හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටියේ කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ පරමාර්ථය පෙරදැරිව බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා තිබූ ළමුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අනුවම එක්තරා බලපෑමක් ඔවුන්ට එල්ල වී ඇති බව පෙනී යන්නේ යයි දිලීප පීරිස් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා. වතු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ යෝජනා ඉදිරිපත් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු සමාගම් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. වතු සමාගම් හිමිකරුවන් සමග අද පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වතු සේවකින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ තිබීම අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී පහසුවක් වන බව අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍යාංශය සඳහන් කරනවා. වතු සේවකින්ගේ මූලික වැටුප වන රුපියල් 750ට අමතරව මිල කොටස් අතරේක දීමනාව, නිෂ්පාදන දීමනාව සහ පැමිණීමේ දීමනාව ඇතුළුව දෛනික වැටුප රුපියල් 10 දක්වා වැඩි කරන ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සිදු කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. මේ අතර අලිමිනිස් ගැටුම සමතයකට පත්වන ආකාරයෙන් සංවර්ධන යෝජනා ක්‍රම සහ ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහවැලි සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග නිරත වූ එම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ අවිධිමත් ආකාරයට ව්‍යාපෘති සැලසුම් කිරීම නිසා වර්තමානයේ වන විට වනසතුන් ගම්වැදීමට පටන්ගෙන ඇති බවයි. තියෙන කැලෑවල් ඉල්ලගත්තාම තියෙන ප්‍රශ්නේ අලීන්ට යන්න තරක් නැහැ. උන් ගම්වදිනවා. හැමතැනම බැලුවොත් අලි මිනිස් ගැටුම තියෙන්නේ. අපි උන්ගේ ඒවා අල්ලගෙන ගිහිල්ලා ගෙවල් හදලා තියෙනවා. ඔක බැලන්ස් කරලා කරන්න ඕන මොකද නැත්තම් ඔය අලි මිනිස් ගැටුම දිගටම යනවා.
පූජ්‍ය පක්ෂයට ගෞරව කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෙල්ලන්විල විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. මහමැතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කරලා ඡන්දවලට යන්න. ඔබතුමාලා ව්‍යාපාරයේ පරක්කුණ පටන් ගන්න නෑ. ඉතින් මැතිවරණ ව්‍යාපාරයේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක. කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කරලා නැහැ. ඔය ආගමික උත්සව කරලා තියෙනවා පොහොට්ටුවෙන් අපි කරලා තියෙනවා. මම හිතන්නේ එන සුමානෙකට තමයි අපිට පෙනෙන්නේ මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. හැබැයි ඔබතුමාලගෙන් ගැලවුණ පාර්ශ්වය නම් මම දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. දේශපාලනය දන්නේ නැහැ. දන්නවා කොහොමද කරන්න කියලා පැතිරෙනවා. හාමුදුරුවෝ බණ කියනවා අපිට අහුණා අගමැතිවරයෙක් විදියට පත් වෙච්ච වැඩිම වාර ගණනක් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. හැබැයි මේ වන විට අසරණම වෙච්ච නායකයෙතුමා නේද? නෑ මම හිතන්නේ අහිංසක පින්වතුන්ට අහන්න කොයි වගේ දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ද මෙතන සිටින්නේ කියලා. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධාගම අගෞරව කරන කවුරුත් අපි නාම යෝජනා දීලා නැහැ. ඒගොල්ලෝ ඉන්නේ ඔය සුළුතර පක්ෂවල. ඒ වගේම අගරාධිකරු ගැන ප්‍රකාශ කරලා තිබ්බ අපේ මහානායක ස්වාමීන් වහන්සේ බහැදකින අවස්ථාවේදී පෙන්වලා දුන්නා. එවැනි පුද්ගලයන් දේශපාලනේ සිටුවේ නැහැ කියන එක. ඔබතුමාලගේ රජයේ යටතේ හිටිය ප්‍රබල ඇමතිවරයෙක් තමයි මේ ප්‍රකාශය කරේ. ඒක තමයි නාම යෝජනා හම්බුනේ නැත්තේ අපේ පක්ෂයෙන්. ඔබතුමා කියන්නේ පක්ෂය සුද්ධ කරලා කි? ඇත්ත වශයෙන්ම සුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයේ සමගී ජන බලවේගයෙන් අභියෝගයක් ඇත්තෙම නැද්ද? මොකද්ද? මොන වේගයක්ද? සමගී ජන බලවේගය. සමගියක් තියනද ඒක? බලවේගයක් දැස අපිට පේන්නේ නැහැ. අවස්ථාව ලැබුණොත් ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානේ. අපි ආණ්ඩුව හදනවා. යුම්බිල්? ඔව්. පුදුමයි වගේනේ. මේක තමයි ඔබතුමා හරි විශ්වාසයෙන් ගෙනින්න මට පුදුමනේ. දැන් තියෙන තත්ත්වය බැලුවාම දැන් සනීපද? ඔබ සනීප වෙන්න තමයි අපි කියන්නේ. වරදාන වරප්‍රසාදවලට පාක්ෂිකයින් පාවා නොදෙන එකම බලවේගය සමගි ජන බලවේගය බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. සමගි ජන බලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජන හමුවක් ඊයේ පස්වරුවේ බලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා. සමගි ජන බලවේගයේ සිටින කිසිම කෙනෙක් මේ ඩීල් දේශපාලනයට සම්බන්ධ නැහැ. ඒ නිසා තමයි ඩීල් දේශපාලනයට සම්බන්ධ නොවුණු අය හිරගෙදර නතර වෙන්නේ. අනිත් අත්තු ටික මේ රටේ මහජන සම්පත මහජන දේපල අමුවේ මහදවල් කොල්ල කාලා මූල්‍ය ආයතන හොරා කාලා දැන් සැපසේ සුවසේ ඊ타ත්ම අදිසුකෝපභෝගී නිදිහනේ රැට හොදින් නිදාගන්න. කොච්චර හොදින් නිදාගත්තත් මතක තියාගන්න මහා පාප කර්මයක් කරලයි මේ අත්වද සුඛ විහරණය ලබන්නේ. තමුන්නාන්සලා මේ දුරකථනයට කතරේ ගහනවායි කියන්නේ. තමුන්නාන්සලා මේ දුරකථනය සමගි ජන බලවේගය දිනවනවායි කියන්නේ කිසිම දවසක මුදලට වරදානවලට ඇමතිකම් වලට සමාජිකයෝ පාක්ෂිකයෝ පාවා නොදෙන එකම බලවේගය සමගි ජන බලවේගය. අපිට හිටිය മന്ത്രിවරු පහුගිය කාලේ 6 දෙනෙක් 6න් 5ක්ම ඉල්ලන්නේ සමගි ජන බලවේගයෙන් ඔර්ලෝසුවෙන් සමාවෙන්න දුරකථනයෙන් කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වැරදිලා ඔර්ලෝසු කියුනේ මේ ඊළඟ රැස්වීමට බය මේ පරක්කු හින්දා. මෙතර කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට අද මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණියා. ඒම කාර්යාලය ඉදිරිපිට සවි කර ඇති මැතිවරණ ප්‍රචාරක පෝරු හේතුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලද පැමිණිල්ලකට අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහායි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැනුම් දී ඇත්තේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රදර්ශනය කළ හැකි පක්ෂයේ නම සහ ලාංඡනය පමණක් බවයි. මේකයි වැඩේ. මැතිවරණ කොමිසමේ ප්‍රචාරණ කටයුතු පිළිබඳව මුලින් දාලා තියෙන තාම අසාධාරණකමක් තියෙනවා. හරි අපි ඔබතුමාලා කියන නීති වල කටයුතු කරන්න. ඒක නම් ගැටලුවක් නැහැ. හැබැයි මේ දීලා තියෙන නීති මාර අසාධාරණයි. මහ මැතිවරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්.
දැන් අපි පෝස්ටර් ගහන්නේ නැහැ, කටවුට් දාන්නේ නැහැ, තැන් තැන් වල අවලස්සන වෙන ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. දැන් හරියට නිකන් මේ අවුරුදු උත්සවයේ සැඟවුණු අමුත්ත තෝරනවා වගේ තමයි ඡන්දේ කරන්න වෙලා තියෙන්නේ. ගිහිල්ලා අතින් අල්ලගෙන අහන්න ඕන ඔයා ඡන්දේ ඉල්ලනවාද, ඔයාගේ අංකය මොකක්ද? අද වෙද්දී එක්සත් ජාතික පක්ෂේ හරි සමගි ජන බලවේගයේ හරි කවුද අපේක්ෂකයෝ කියලා හොයාගන්න බෑ. ඡන්දේ දෙන්න ඕන ලකුණ මොකක්ද කියලා හොයාගන්න බෑ. සමගි ජන බලවේගයේ තමයි රටේ බලය ඉස්සරහට තහවුරු කරන්නේ. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට යන්නේ නම නැති වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මහත්තයා ප්‍රසිද්ධියේ ඇවිල්ලා කියනවා දැන් ඒගොල්ලන්ට කුඩම්මගේ සැලකිල්ල කියලා. මේ පටන් ගත්තා විතරයි, තව මාසේ එකමාරකට කිට්ටු වෙන්න කාලයක් තියෙනවා. බලා ගන්න පුළුවන් හොඳ හොඳ සෙල්ලම්. දැන් සමහරුනම් කියනවා මට විතරක් ගහලා නිකන් ඉන්න කියලා තනියම බුදු වෙන්න වගේ. අපි කියන්නේ තවත් දෙන්නෙකුට මනාප ගහන්න. ඉල්ලන හැමෝටම නෙමෙයි. වැඩක් කරගන්න පුළුවන් තවත් දෙන්නෙකුට අතේ ගහන්න. එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා ආයි මේ කපේදී ආණ්ඩුවක් ගන්න හම්බෙන්නේ නැහැ. තව අවුරුදු 20ක් 25ක් යනකම් ගන්නවත් හිතන්නවත් බෑ. පෞගේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරේ විරුද්ධ කණ්ඩායමක් නෙමෙයි. අපේම කඳවුරේ රනිල් වික්‍රමසිංහ නායක රනිල් වික්‍රමසිංහ කල්ලියේ යෙවී මේ ආරම්භයේ සිද්ධ වෙන්නේ මේ මහමැතිවරණ තුළ. දැන් මේ දුරකථන යම්කිසි ආසන ප්‍රමාණයක් ගත්තට පස්සේ තමුන්නාන්සලා හිතනවාද රවුෆ් හකීම් බලේ නැතුව ඉඳී කියලා. රවුෆ් යනවා එතෙන්ට. තිගම්බරම් නිකන් ඉඳී කියලා. එයා එතෙන්ට යනවා. රිෂාඩ් බදුද්දීන් එතෙන්ට යනවා. අපි කියන්නේ මේ පක්ෂය ආරක්ෂා කරගන්න අවශ්‍යයි. සමහර වහනවා අපේ පක්ෂ දෙකට කැඩිලාද කියලා. දෙකට කැඩුණා නම් දෙපැත්තම එක හා සමාන වෙන්න ඕන. 99%ක් එක තැනක 100%ක් සුළුතරයක් එක තැනකට වෙලා ඉන්නේ. පස්වෙනිද ඡන්ද දීලා හයවෙනිද ප්‍රතිඵල එනකොට UNP කාරෝ බහුතරය සජිත්ට බලය දුන්නාම පිරිකොත දොරවල් විවෘත වෙනවා. 6 වෙනිදා උදේට දුරකථනට කතා කරාම දුරකථනය විසන්ධි කර ඇත. ප්‍රතිචාරයක් නොමැත. ඒක තමයි අහන්න වෙන්නේ. අපි දැක්ක නොවැම්බර් මාසේ 17 වෙනිදා උදේ හැංගිච්ච සජිත් මහත්තයා මාස එකමාරකින් එළියට ආවා. මේ පාර මාස 3කින් එළියට එන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පොරකාපු කට්ටිය කවුරුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න බැරි වෙලා තියෙනවා. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ඊළඟට සජිත් ප්‍රේමදාස. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කරන්න ඕනේ රටේ නායකත්වය ලබා ගන්න සුදුස්සෙක් තමයි පත් කරගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ අභියෝග ගැටුමකට පරිවර්තනය කරන්න එපා. අපේ ගැටුම එක්සත් ජාතික පක්ෂයේ එක්ක නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරන්න යන්නෙත් නැහැ. අපේ එකම අභිප්‍රාය සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති කරලා අපේ ආණ්ඩුවක් හදන එක. එතුමාට තව අවුරුදු 20ක් විතර ඉස්සරහට සිහි කල්පනාව ඇතුව වැඩ කරන්න පුළුවන් නායකයෙක්. සජිත් ප්‍රේමදාස එද්දී UMP ගම්වල හිටපු ආයතනයේ නියම බඩක් එන්නේ කියලා. හැබැයි යන්න තමයි තේරුනේ වැඩේ අවුල් කියලා. කොකා ඉගිල්ලෙද්දිනේ කොකාගේ සුදු පේන්නේ දකින්නවද කියන කතාවේ. නාර හොඳයි කියනවා, නාඩිය හොඳයි කියනවා, මෝටර් එක හොඳයි කිව්වා, එන්ජින් එක හොඳයි කිව්වානේ. මං කිව්වා ඒ කාලේ නම් එතුමාගේ එන්ජින් එකත් හොඳයි, මෝටර් එකත් හොඳයි, පිස්ටන් එක අවුල්ද දන්නේ නැහැ. COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග අගය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් සඳහන් කර තිබෙනවා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරෙන් පළමු COVID-19 ආසාදිතයා වාර්තා වී මාස 2කට පසුවත් අද තවත් 6 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගත්තා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගිය අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1602ක්. නව ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටදී හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2010 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 397 දෙනෙක් පමණයි. සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාවෙන් රටවල සිට තවත් පිරිසක් අද දහවල් මෙරටට පැමිණි බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. මේ අතර විදේශ නාවිකයන් මෙරටට ගෙන්වා ගැනීම తాවකාලිකව අත්හිටු බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. පසුගිය දවසක ඉන්දියාවේ සිට පැමිණි නාවිකයන් 125කින් ශ්‍රී ලාංකික නාවිකයන් 7 දෙනෙකුත් ඇතුළු 29 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වුණා. ඒ වනි දෙයක් එකපාරට අපිට නිරීක්ෂණය වෙච්ච නිසා තාවකාලිකව පිටරටින් නාවිකයන් පැමිණීම කාලයකට නවත්තුවා. ශ්‍රී ලාංකික නාවිකයන් එන එක අපි තහනම් කරලා නැහැ. ත්‍රිකුණාමලය සාම්බල්තිව් කලපුව අධිසංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. සාම්බල්තිව් කලපුව ආශ්‍රිතව සිදුවන ඉඩම් ගොඩ කිරීමේ ජාවාරම හිරු CIA හරහා හෙළි කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය දිසාපතිවරයාද ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණියා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි ජෛව විවිධත්වයෙන් නනූන පරිසර පද්ධතියක් වන සාම්බල්තිව් කලපුව ඉවක් බවක් නොමැතිව ගොඩ කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව හිරු CIA හරහා අප පෙරේදා හෙළි කළා.
සාම්බල්තිව් කලපු තීරයේ අක්කර 150කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ පුරා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය මත මෙවන විටත් ගොඩකර අවසන්ව ඇති අයුරු අප එම පුවත හරහා පෙන්වා දුන්නා. එම අනාවරණයත් සමග ඊයේ මධ්‍යම පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රසක නිලධාරීන් මෙම ස්ථානයට පැමිණියේ ත්‍රිකුණාමලයේ දිසාපතිවරයාද සමගයි. එහිදී අනවසරයෙන් කලපුව ගොඩ කරමින් වැටමායම් සලකුණු කරමින් සාම්බල්තිව් කලපුව වනසා ඇති ආකාරය නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. සමහර පුද්ගලයන් විසින් අනවසරයෙන් මේ කලප ප්‍රදේශයේ ඉඩම් අල්ලාගෙන ගොඩ කිරීම නිසා කලප ප්‍රදේශයට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා. සාම්බල්තිව් කලපුවේ අයිතිය හිමිවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එහෙත් පසුගිය කාලයේ පුරා ව්‍යාජ ඔප්පු සකස් කරමින් මෙම ගොඩ කිරීම සිදු කර ඇති බවයි හිරු CIA අනාවරණය කරගත්තේ. අපි බලාපොරොත්තු වෙන මේක අතිසංවේදී පරිසර කලාපයක් හැටියට හඳුනාගෙන යනවා ගැසට් 2018 දී සංවේදී පරිසර කලාපයක් කියලා මේක සීමා නිර්ණය කරා කියලා දැන්වීම් පුරු දාලා තියෙනවා. දැන්වීම් පුරු වලට එහා පැත්තේ ඉඳලා මේ කලපුව දැනටත් ගොඩ කරමින් ඉන්සරහටත් මේක අතිසංවේදී කලාපයක් කියලා කරා කියලා මේ කලපුව බේර ගන්න පුළුවන් වේද? මම දැක්ක ගොඩක් ආයතන වෙන වෙනම තමයි වැඩ කරලා තියෙන්නේ. ඔක්කොම එකතු කරන අපි වෙනම හදනවා දෙක්දී සංරක්ෂණ කමිටුව කියලා එකක්. ඒකේ තියෙන මේ වගේ හඳුනාගත්ත ප්‍රදේශ ආරක්ෂා කරන්න. හිරු CIA අනාවරණයෙන් පසුව හෝ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය මෙම සාම්බල්තිව් කලපු විනාශය කෙරෙහි යොමු වීම අගය කළ යුතු කරුණක්. පොරොන්දු වූ පරිදිම ඉදිරියේදී සාම්බල්තිව් කලපුව ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය නිලධාරීන් ගන්නා පියවර ගැන හිරු CIA අවධානයෙන්. ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට සිය ගුවන් ප්‍රවාහන ඉතිහාසයේ නව පරිච්ඡේදයකට එළඹීමට නියමිතයි. ඒ අනුව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන්ම තැනූ විශේෂ ගුවන් යානය අද එළි දක්වනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය එළි දැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණේ එහි සභාපති අශෝක් පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ඇති A330-200 එයාබස් වර්ගයේ ගුවන් යානයක් තෝරා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරුවරුන් විසින් දින 10ක් තුළ එහි ආසන ගලවා සුරක්ෂිතව භාණ්ඩ ප්‍රවාහනය කිරීමට යෝග්‍ය වන පරිදි සකස් කර තිබෙනවා. මෙම ගුවන් යානය තුළ ඝන මීටර් 170ක භාණ්ඩ ඇසිරීමේ පහසුකම් ඇති අතර යානෙන් මෙට්‍රික් ටොන් 45ක සමස්ත ධාරිතාව ඇති භාණ්ඩ තොගයක් එකවර ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. මෙම ගුවන් යානය හෙට දින එහි පළමු භාණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන්තොටු පොලින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි. එමෙන්ම ඉදිරියේදී මෙම ගුවන් යානය යුරෝපය, මැද පෙරදිග, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු ගමනාන්ත 20කට භාණ්ඩ රැගෙන ගුවන්ගත වීමට නියමිතයි. normal passenger A330-300 aircraft එක designated cargo hold එකේ ගෙනියන්න පුළුවන් ධාරිතාවය CBM 120ක් වගේ. මේ conversion එකෙන් පස්සේ මේ aircraft එකේ CBM 170ක් ගෙනියන්න පුළුවන්. එතකොට CBM 50කින් 60කින් වගේ වැඩි වෙලා තියෙනවා. ඒක ලොකු advantage එකක් අපිට අපේ day to day businesses වලදී. මේකේ පිරිවැය ඇවිල්ලා about $30,000 ගිහලා තියෙන මේ conversion එකට. අපේ තියෙන aircraft හරියට use කරන්නත් ඒ වගේම cargo එකට අපේ focus එක වැඩි කරන්න තමයි අපි හිතන් ඉන්නේ. මොකද අපි හිතනවා එතන සෑහෙන ලොකු business එකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා හරියටම බලලා නැති. cargo එකට හැරෙව්වේ පසුගිය කාලය තුලද ආందోලනාත්මකකට පුදුදුන් මේ ගුවන් යානේ නේද? ඔව් දැන් මේකේ කස්ටමර් එකක් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ Airbus එකේ වෙලාවේ cancellation එකත් එක්ක තමයි අපිට මේ aircraft එක ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ facilities සාමාන්‍ය aircraft එකකට වැඩිය අඩුයි. ඉතින් ඒකෙන්ද අපිට ප්‍රශ්නයක් තිබුණා මේක passengers-ලා අරන් යන්න use කරන්න. ඉතින් ඒකත් එක්ක දැන් I think මේක අපි මම හිතන්නේ දැන් අපි හොඳ එකක් ක්‍රමයක් වාගෙන තියෙනවා මේ cargo එකත් එක්ක. සියදිවි නසා ගැනීම පිළිබඳ පුවත් දෙකක් අදත් වාර්තා වුණා. මේ අතර ලොව පුරා සෑම තත්පර 8කට වරක් පුද්ගලයෙකු සියදිවි නසා ගන්නා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කිරුළපන පොල්හෙන්ගොඩ යුද හමුදා කඳවුර තුලදී සෙබලෙකු සිය රාජකාරී ගිනියවෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණේ අද අලුයම් කාලයේදී. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අනුරාධපුර හොරෝපතාන ප්‍රදේශයේ පදිංචි 22 වෙනි පුද්ගලයෙකු වන අතර සියදිවි නසා ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධතාවක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ අතර ක්‍රෙඩිට් කාඩ් පතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු නාරායන්පිට පොලිසියේ සිරමැදිරිය තුලදී ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් පුවතක්ද අද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ
කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි 32 විරිදි පුද්ගලයෙක්. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ සපත්තුවක ලේස් පටියක් උපයෝගී කර ගනිමින් ඔහු ගෙල වැළලාගෙන තිබූ බවයි. අදාළ සැකකරු පොලිස් රෝහලේ උපස්ථායිකාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇගේ ක්‍රෙඩිට් කාඩ් පත සොරකම් කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. මෙලෙස සියදිවි හානි කරගත් පුවත් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ලොව සිදුවන මරණවලට බලපාන ප්‍රධාන සාධක 10 අතරින් එක් ප්‍රධාන සාධකයක් වන්නේ සියදිවි නසා ගැනීමයි. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව ලෝකයේ සෑම තත්පර 40කට වරක්ම පුද්ගලයෙකු සියදිවි හානි කරගන්නා අතර එම සංඛ්‍යාව වාර්ෂිකව ලක්ෂ 8ක් පමණ වනවා. සියදිවි නසා ගන්නා පුද්ගලයන් වැඩිම පිරිසක් වාර්තා වන ලොව රටවල් අතරින් 29 වන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. හිරු මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන සෝරියම් FM හි ආරම්භක වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සංනිවේදක සෙන්නయ్య නඩරාජසිව මහතා ඊ රාත්‍රියේ අභාව ප්‍රාප්ත වුණා. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වන විට ඔහු 74 වන වියේ පසු වුණා. නඩරාජසිව මහතා සිංහල හා දෙමළ ටෙලිනාට්‍ය රසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. දේහි පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. කොටගල ක්‍රිස්ලස් ෆාම් වතුයායේ පසුගිය මාසයේ පුරා ඩිවෙස්වල ඇති කරන කුඩා සතුන් අතුරුදන් වී ඇති අතර පසුව ප්‍රදේශයේ සවිකරන ලද CCTV කැමරාවලින් තහවුරු කරගෙන ඇත්තේ රාත්‍රී කාලයේ පැමිණෙන දිව්‍යයන් දෙදෙනෙකු මෙලෙස එම සතුන් රැගෙන යන බවටයි. දැන් ලොව වටා හිරු. ලොව වටා හිරු. ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ අකුරු සැරවැදීමෙන් පුදුලන් 83 දෙනෙකු මියගිය බව ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. මේ සම්බන්ධයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යවරයාද සිය කනගාටුව පළ කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බිහාර් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකින් මෙලෙස අකුණුසර හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ වාර්තා වී තිබෙනවා. මියගිය අයගෙන් බහුතරය අකුණුසර පතිත වන අවස්ථාවේදී එලිමහනේ වැඩ කටයුතු කරමින් සිටි අය බවයි වාර්තා වන්නේ. ලොව වටා හිරු. අදට සමුගන්නටයි මේ සූදානම. පැත්තනගත ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් යලිත් හමු වෙමු. සුබ රාත්‍රියක්.